ආයිබෝවන් කියලා පිළිගන්නවා පුතේ සියලුම දෙනාම මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගෙදී ගණිත විෂයට අදාළව 2017 සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන්. ඒ කියන්නේ පුතේ 2017 පේපර් එකේ පළවෙනි කොටසේ ප්‍රශ්න සියල්ල මම අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද මේ ගණන් හදන්නේ? ඒ කියන්නේ අපි මේ ගණන් හදන මොන වගේ කෙටි ක්‍රමද භාවිතා කරන්න ඕන? මේ හැමදේම මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි ඊට කලින් පුතේ පුතාලා තුල තාමත් මගේ YouTube channel එක subscribe කරන්න නැත්නම් පල්ලෙහා icon එක තියෙනවා click කරලා subscribe කරන්න. එතකොට මම දාන videos ඔයගලන්ට පහසුවෙන් නරඹන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපේ Max Guide group එක තියෙනවා අනිවාර්යෙන් join වෙන්න. මොකද හේතුව අපි හැම note එකක්ම දාන්නේ හැම video එකක්ම දාන්නේ ඒ group එකට. අනිවාර්යෙන් join වෙන්න. හරි එහෙනම් අපි පාඩම සාකච්ඡා කරමු. හරි බලන්න පුතේ පළවෙනි ගාන මේකගෙන රුපියල් 1000ක මුදලක් 108ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ බැංකුවක තැන්පත් කරයි. පළමු වර්ෂයේ අවසානයේදී මේ මුදල සඳහා උට හිමි වන පොලිය කොපමණද කියලා අහනවා. මේකේ පුතේ 108ක් කියන එකේ තේරුම මොකද්ද? 108ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් කියන එකේ තේරුම තමයි මෙයා රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කරොත් මෙයාට අවුරුද්ද අවසානයේ රුපියල් 8ක් හම්බ වෙනවා පොලිය විදියට. මෙයා 100ක් තැන්පත් කරොත් පොලිය රුපියල් 8ක් හම්බ වෙනවා නම් මෙයා 1000ක් තැන්පත් කරොත් කීයක් හම්බ වෙනවද? 100ක් තැන්පත් කරොත් රුපියල් 8ක් හම්බ වෙනවා නම් 1000ක් තැන්පත් කරොත් කොච්චර හම්බ වෙනවද? එහෙනම් අපි මේ ඉදිරි සුළු කරොත් එහෙම අපිට උත්තරය ගන්න පුළුවන් රුපියල් 80යි කියලා. මේකේ අහලා තිබ්බනම් ඔහුට හිමි වෙන මුළු මුදල කියලා අර 1000ට මේ 80 එකතු කරලා 1080යි කියලා අපිට උත්තරේ ලියන්න පුළුවන්. බලන්න පුතේ දෙවෙනි ගාන රථයක් පැයට කිලෝමීටර් 30ක ඒකාකාර වේගයෙන් ගමන් කරයි. මෙම රථයට කිලෝමීටර් 120ක දුරක් ගමන් කිරීමට ගතවන කාලය පැය වලින් සොයන්න කියලා කියනවා. ඒතර පුතේ හොඳට බලන්න මේකේ වේගයක් ගැන කතා කරනවා, දුරක් ගැන කතා කරලා තියෙනවා, කාලයක් ගැන කතා කරලා තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් වේගය සමානයි දුර බෙදීම කාලය කියන සූත්‍රය. ඒතර පුතේ අපි වේගය ලියන්න ඕන මොන ඒකක වලින්ද? තප්පරයට මීටර වලින්ද? නැහැ. බලන්න. වේගය දීලා තියෙන්නේ පැයට කිලෝමීටර වලින්. එහෙනම් අපි වේගය ලියන්න ඕන පැයට කිලෝමීටර. දුර ලියන්න ඕන කිලෝමීටර වලින්. කාලය ලියන්න ඕන පැය වලින්. එහෙම වුණොත් අපිට ගතවන කාලයේ පැය වලින් උත්තරයක් ගන්න පුළුවන්. හරි. බලන්න වේගය මම ලියනවා පැයට කිලෝමීටර 30යි. දුර කොච්චරක්ද? කිලෝමීටර 120යි. එහෙනම් මම කාලය සිම්පල් t කියලා ගන්නම්. t ව උක්ත කරන්න. t හරස් ගුණ කරන්න. t මේ විදිහට හරස් ගුණ කරොත් 30 මේ පැත්තට යට දාන්න පුළුවන් t හිටපු තැනට. හරිනේද? අපිට මේ විදිහට ලියන්න පුළුවන් ප්‍රකාශනය. 120 කිලෝමීටර් බෙදීම පැයට කිලෝමීටර 30 කියන එක මේ විදිහට. හරිනේද? මම t ඉන්න තැනට 30 දානවා. 30 හිටපු තැනට t ව දැම්මා. එහෙනම් මට උත්තරයක් ගන්න පුළුවන් 120 30ෙන් බෙදලා පැය 4යි කියලා උත්තරයක් ගන්න පුළුවන් මේ විදිහට. තුන්වෙනි ගාන ලග්ගණක ආකාරයෙන් දක්වන්න කියලා කියනවා. ඒතකොට පුතේ මේ දීලා තියෙන්නේ දර්ශක ආකාරයෙන් දක්වලා 3 කියන සංඛ්‍යාව 4 පාරක් ගුණ කරාට පස්සේ එන උත්තරය 81යි. ඕක තමයි කියලා තියෙන්නේ. 3 4 වෙනි බලය 81යි කියන එකේ තේරුම මොකද්ද පුතේ? 3 කියන සංඛ්‍යාව 4 පාරක් ගුණ කරාට පස්සේ එන උත්තරය 81යි. එහෙනම් මම ලියනවා ලඝු ගණක ආකාරයෙන් මේ විදිහට ලඝු කීවෙනි පාදය? 3 වෙනි පාදය 81 උත්තරේ එන්නේ 81 උත්තරේ එන්නේ 3 කියන සංඛ්‍යාව කී පාරක් ගුණ කරොත්ද 4 පාරක්. එහෙනම් මම කොහොමද ලියන්නේ ලඝුණක ආකාරයෙන් මේ විදිහට. ඔන්න ආයි පාරක් ලියන්නම්. ලඝු ලිව්වා 81 ලිව්වා උත්තරේ ලිව්වා උත්තරේ ලියලා පාද ලිව්වා. මේකේ තේරුම මොකද්ද? 81 කියන සංඛ්‍යාව වෙන 3 කී පාරක් ගුණ කරාට පස්සේද 4 පාරක් ගුණ කරාට පස්සේ. ඔය විදිහට අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. හතරවෙනි ගාන මේ කියන සුළු කරන්න කියලා බලන්න පුතේ භාග දෙකක් තියෙන විජීය භාග දෙකක්. මේකට අපි දැන් මේ සුළු කරන්න කලින් මේ භාග දෙක පොදු හරයක් අරගෙන ඉන්න ඕන. පොදු හරය කියලා කියන්නේ 2x 4x කියන දෙන්නගේ පොදු හරය. කොහොමද ගන්නෙ? ඉලක්කම් දෙකේ පොදු හරය 2යි 4යි කියන ඉලක්කම් දෙකේ පොදු හරය කවුද පුතේ? 4. x කියන විජීය පද දෙකේ පොදු හරය කවුද? x. එහෙනම් පොදු හරය විදිහට අපිට ගන්න පුළුවන් 4x කියන එක. ඉලක්කම් වල පොදු හරය වෙනම ගන්න, විජීය පදවල පොදු හරය වෙනම ගන්න. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේ විදිහට පොදු හරයක්. හරි නේද? 4x කියන පොදු හරය ගත්තා. 4x කියන පොදු හරය ගත්තොත් එimhe 4x 2x කින් බෙදන්න. 4x 2x කින් බෙදුවට පස්සේ උත්තරේ එනවා 2ක්. ඒන උත්තරේ එකකින් වැඩි කරන්න දෙවරක් එක 2යි. 4x 4x කින් බෙදුවොත් එහෙම 1යි උත්තරේ. එක් වරක් 1 1යි. එහෙනම් දෙකෙන් එකක් අඩු කරොත් එහෙම 1යි. පල්ලෙයා 4x කියන පොදු හරය මේ විදිහට තියෙනවා. හරි බලන්න පුතේ පස්වෙනි ගාන මේක කියන එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 10 දිනකට දින 8ක් අවශ්‍ය වෙනවලු.
දින 5කින් ඒ වැඩේ නිම කරන්න කොපමණ මිනිසුන් ගාණක් යොදා ගන්න ඕනද කියලා අහන්නේ. ඒ කියන්නේ පුතේ මේ ගාණ මොකද්ද? මිනිස් දින ගාණක් එන අපි ඉස්සෙල්ලාම හොයනවා වැඩ ප්‍රමාණය කොච්චරද? මේගොල්ලෝ කරන වැඩ ප්‍රමාණය කොච්චරද? මිනිස් දින ගාණ කොච්චරද? මිනිසුන් ගාණ 10යි, දින ගාණ 8යි. එහෙනම් මට එන පුතේ මිනිස් දින 80ක් කියලා එනවා. වැඩ ප්‍රමාණය මිනිස් දින 80ක් කියලා එනවා. එතකොට ඒ වැඩ ප්‍රමාණයම දින 5කින් නිම කරන්න නම් මිනිසුන් කොච්චර ගාණක් අවශ්‍ය වෙනවද කියලා අහන්නේ. එහෙනම් අපි ලියන වැඩ ප්‍රමාණය ආයේ සූත්‍රය ලියන වැඩ ප්‍රමාණය සමාන වෙනවා මිනිසුන් ගාණ කීයද? මිනිසුන් ගාණ මම දන්නේ x කියලා ගන්නම්. දින ගාණ 5යි. එහෙනම් වැඩ ප්‍රමාණය මම දන්නවා කීයද? මිනිස් දින 80යි. 80 සමානයි මිනිසුන් ගාණ මම දන්නේ x දින ගාණ 5යි. එහෙනම් 5යි x සමානයි 80යි. එහෙනම් මම දෙපැත්තම 5න් බෙදන්න දෙපැත්තෙන් 5න් බෙදුවොත් මට එක්ස්ට්‍රා උත්තරයක් ගන්න පුළුවන් 16යි කියලා. ඒ කියන්නේ පුතේ මිනිසුන් 16ක් යොදාගත්තා නම් මට මේ වැඩේ ඉවර කරගන්න පුළුවන් වෙනවා. හරි බලන්න පුතේ මේක කියනවා 2xy 4y වර්ග යන බීජ ප්‍රකාශන දෙකේ කුඩා පොදු ගුණාකාරය සොයන්න කියලා අපිට මේ විදිහට කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? මම මේවා ලියන පුතේ ගුණිතයක් විදිහට. 2xy 2 වැඩි කිරීම x වැඩි කිරීම y. ඊට පස්සේ 4y වර්ග 4y වර්ග කියන එක ලියන්න පුළුවන් පුතේ 4 ලියන්න පුළුවන් මට දෙවරක් 2 වැඩි කිරීම y වර්ග කියලා. හරිද? y වර්ග කියලා ලියන්න පුළුවන්. එතකොට මේ 4y වර්ග කියන එක මට තව විදිහකට ලියන්න පුළුවන්. කොහොමද? මේ දෙවරක් 2 කියලා කියන්නේ 2 වර්ගයේ වැඩි කිරීම y වර්ගය. ඔය විදිහට ලියන්න පුළුවන්. හරි. දැන් මේ ප්‍රකාශන දෙක ගත්තොත් මේ ප්‍රකාශන දෙකේ කිසියම් පදයක් ගත්තොත් මේ පදවල විශාලම පද ටික ගන්න. දැන් දෙක ගත්තොත් එහෙම දෙකේ වර්ගය තමයි විශාලම එක්කෙනා. හරිද? x පද ගත්තොත් එහෙම x විතරයි ඉන්නේ. එයා ගත්තා මම. ඊට පස්සේ y පද ගත්තොත් එහෙම y වර්ග තමයි විශාලම එක්කෙනා. හරි නේද? ඔය පද අරන් ගුණිතයක් විදිහට ලියන්න. දෙකේ වර්ගයේ වැඩි කිරීම x වැඩි කිරීම y වර්ගය. එහෙනම් මට ලියන්න පුළුවන් 4යි xy වර්ග කියන එක මේ විදිහට ලියන්න පුළුවන් උඩාම් පොදු ගුණාකාරයක් විදිහට. එහෙම නැත්නම් පුතේ මේ විදිහට සංඛ්‍යා දෙක ලියලා ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන. මොනවද ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ? 2 3 5 7 11. මේවා තමයි ප්‍රථමක සංඛ්‍යා. සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. ඒතර ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාන ගියොත් එහෙම මට මේ උත්තරේම ගන්න පුළුවන් වෙනවා. හරි බලන්න පුතේ 7 වෙනි ගාන පහත දී ඇති අගයන් අතුරින් 32 වර්ගමූලයෙහි පළමු සන්නිකර්ෂණය සොයන්න කියලා කියනවා. අපි මේ විදිහට වර්ගමූල 32 ලියනවා. වර්ගමූල 32 ලියලා ඉවර වෙලා මෙයාට ආසන්නවම අඩු සහ වැඩි පූර්ණ වර්ග දෙක ගන්නවා. ඒ කියන්නේ පුතේ පූර්ණ වර්ග කියන මොනවද? 1 4 9 16 25 36. ඒ කියන්නේ පුතේ කිසියම් සංඛ්‍යාවක් තව සංඛ්‍යාවෙන් වැඩි වෙලා ආයෙන ඒවට තමයි අපි කියන්නේ පූර්ණ වර්ග කියලා. 1 වර්ගය 1යි, 2 වර්ගය 4යි, 3 වර්ගය 9යි, 4 වර්ගය 16යි, 5 වර්ගය 25යි, 6 වර්ගය 36යි. ඔය විදිහට ගන්න පුළුවන් නේ. එතකොට මේකේ අඩු සහ වැඩි විදිහට ගත්තොත් එහෙම අඩුතම පූර්ණ වර්ගය එන්නේ 25, වැඩිතම එක්කෙනා එන්නේ 36යි. ඒ කියන්නේ වර්ගමූල 36යි වර්ගමූල 25 අතර තමයි වර්ගමූල 32 තියෙන්නේ. වර්ගමූල 25 අගය ගත්තොත් එහෙම එයාගේ අගය 5යි. වර්ගමූල 36 අගය ගත්තොත් එහෙම එයාගේ අගය 6යි. එහෙනම් 5යි 6යි අතර තියෙන සංඛ්‍යාව තමයි අපිට උත්තරේ විදිහට හම්බෙන්න ඕනේ. එහෙනම් මේ උත්තර දීලා තියෙන ඒවා ඔක්කොම 5යි 6යි අතර තියෙන සංඛ්‍යා. හරි නේද? ඒතර මේ අතර වෙනස බැලුවොත් එහෙම 25යි 32යි අතර වෙනස 7ක් තියෙනවා. 32යි 36යි අතර වෙනස 4ක් වගේ තියෙනවා. ඒ කියන්නේ පුතේ මේ වර්ගමූල 32 කියන අගය වර්ගමූල 36ට ආසන්න අගයක්. මොකද වර්ගමූල 25ට ආසන්න අගයක් නෙමෙයි වර්ගමූල 32ට මේ 36ට ආසන්න අගයක්. ඇයි ඒ අතර වෙනස 4යිනේ. ඒක නිසා අපි උපකල්පනය කරනවා 5.0 දැන් හරි මැද තිබ්බොත් ඒ 5.5 අගයක්නේ. ඊට වඩා වැඩි අගයක් වෙන්න ඕනේ. මොකද වර්ගමූල 36ට ආසන්න නිසා. 5.6 5.7 වගේ අගයක් වෙන්න ඇති කියලා අපි උපකල්පනය කරනවා. හරි නේද? ඒක නිසා මම වෙනම වැඩි කරලා බලනවා 5.6 5.6න්. 5.6න් වැඩි කරොත් එහෙනම් මට උත්තරයක් එනවා 31.36යි කියලා. හරිද? වැඩි කරලා බලන්න. 5.7ත් 5.7න් වැඩි කරලා බලනවා. 5.7 5.7න් වැඩි කරලා බලනකොට මට උත්තරයක් එනවා පුතේ 32.49යි කියලා. හරිද? එතකොට මම ගන්න ඕන පුතේ මේ වර්ගමූල 32. මේ 32 කියන අගයට අඩු එක්කෙනෙකුයි වැඩි එක්කෙනෙකුයි ආසන්නතම අඩු එක්කෙනයි වැඩි එක්කෙනයි.
වර්ගමූල 32 කියන එක්කිනාට ආසන්නතම අඩු එක්කිනයි වැඩි එක්කිනයි. අයනම් මම වර්ගමූල 32 කියන එක්කිනා වර්ගමූල 32කට ආසන්නවම අඩු එක්කිනා ගත්ත 31.36 වැඩි එක්කිනා ගත්ත 32.46. එහෙනම් දැන් ඇත්තටම ගත්තොත් එහෙනම් වඩාත්ම ආසන්න එක්කිනා කවුද? මේ අතර වෙනස ගත්තොත් 31.36 32 අතර වෙනස ගත්තොත් එහෙම වෙනස වෙනවා පුතේ 0.64ක්. මේ අතර වෙනස ගත්තොත් 0.49ක් එනවා. හරි. එහෙනම් වඩාත් ආසන්න කවුද? එහෙනම් මට ලියන්න පුළුවන් වර්ගමූල 32 වඩාත් ආසන්නයි වර්ගමූල 32.49. එතකොට මම වර්ගමූල 32ට අගයක් දන්නේ නැහැ නේ පුතේ. ඒ නිසා මම වර්ගමූල 32 අගය ආසන්න වර්ගමූල 32.49ට සමානයි කියලා අරන් වර්ගමූල 32.49 උත්තරය ගන්නවා. කීයද වර්ගමූල 32.49 උත්තරේ? 5.7යි කියලා මට උත්තරයක් ගන්න පුළුවන් මේ විදියට. 8 වෙනි ගාන මේ කියන රූපයේ දී තොරතුරු ඇසුරෙන් cos θ එහි අගය සොයන්න. අපි පුතේ cos sin tan මොන අනුපාතය දුන්නත් ඉස්සලම් බලන්න කවුද මේ θ කියන කෝණය. θ කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය. මේ කෝණයට අනුව මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදේ තමයි පුතේ සම්මුඛ පාදේ. සම්මුඛ පාදේ. හරිද? ඊට පස්සේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙන්නේ. මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් නෙමෙයික. මේ ඍජු කෝණී ත්‍රිකෝණේ මේ ඍජු කෝණේ තියෙන්නේ. මේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදේ තමයි පුතේ කර්ණය. මෙයා තමයි කර්ණය. කර්ණ පාදේ. එහෙනම් ඉතුරු පාදේ තමයි බද්ධ පාදේ. ඉතුරු පාද තමයි බද්ධ පාදේ. කොස් කියලා කියන්නේ මොකද්ද? කොස් කියලා කියන්නේ බක. බක කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒ කියන්නේ කොස් ටීට සමාන වෙනවා බද්ධ පාදයේ බෙදීම කර්ණ පාදයට. හරි නේද? එහෙනම් කොස් ටීට උත්තරයක් ලියන්න පුළුවන්. බද්ධ පාදය කීයද? සෙන්ටිමීටර 3යි. කර්ණ පාදය සෙන්ටිමීටර 5යි. එහෙනම් සෙන්ටිමීටර අයින් කරලා උත්තරය ලියන්න 5න් 3යි කියලා මට ලියන්න පුළුවන් cos θ වලගේ. කාරණේ දශම වලින් ලියනවා නම් 0.6යි කියලා ලියන්න පුළුවන්. 9 වෙනි ගාන a හා b යනු n a සමානයි 5 n b සමානයි 7 n a මේලය b 10 වන පරිදි වූ කුලක දෙකක් නම් n a ඡේදන b සොයන්න කියලා කියන අපි දන්නවා පුතේ සූත්‍රයක්. n a මේලය b සමාන වෙනවා n a ධන n b ඍණ n a ඡේදන b ට. මේ වගේ සූත්‍රයක් අපි දන්නවා. හරි නේද? මේක කුලක වලට ලියන්නත් පුළුවන් පුතේ සම්භාවිතාවට ලියන්නත් පුළුවන්. සම්භාවිතාවට දානවා නම් p කියන අකුරක් දාලා ලියන්න පුළුවන්. හරිද? එහෙනම් අපි මේකේ තියෙන පද වලට ආදේශ කරොත් එහෙම n a කියලා කියන්නේ 5යි n b කියලා කියන්නේ 7යි a ඡේදන b කීයක් කියනවද? a ඡේදන b තමයි අපිට හොයන්න තියෙන්නේ. n a මේල b 10ක් වෙනවා. එහෙනම් අපි උත්තරයක් ගත්තොත් මේක මේ පැත්තට දාන්න n a ඡේදන b මේ පැත්තට දාන්න. ඒතකොට ධන වෙනවා. මේ 10 මේ පැත්තට දැම්මොත් ඍණ වෙනවා. 7යි 5යි 12යි මේ 10 මේ පැත්තට දැම්මොත් ඍණ 10ක් වෙනවා. එහෙනම් අපිට උත්තරයක් ගන්න පුළුවන් n a ඡේදන b වලට උත්තරය 2යි කියලා මේ විදිහට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. 10 වෙනි ගාන බලන්න පුතේ මේක කියන සාධක සොයන්න කියලා x වර්ග ඍණ 36. හොඳට බලන්න පුතේ මේ වගේ සාධක හොයන්න කියලා දීලා තිබ්බොත් එහෙම පළමු පදයක් ඍණ දෙවෙනි පදයක් තියෙනවා. පළමු පදයක් ඍණ දෙවෙනි පදයක් තියෙනවා. ඒ වගේම පළමු පදයේ වර්ගයක් ඍණ දෙවෙනි පදයක් කියලා මට මේක පේනවා. මොකද හේතුව පළමු පදයේ වර්ගය කියලා කියන්නේ x වල වර්ගය තියෙන්නේ. දෙවෙනි පදයක් මට ලියන්න පුළුවන් වර්ගයක් විදිහට. මොකද 36 ලියන්න පුළුවන් මට 6 වර්ගයක් විදිහට. එහෙනම් පළමු පදයේ ඍණ දෙවෙනි පදයේ වර්ගයක්. අපි දන්නවා පුතේ x වර්ග ඍණ a වර්ග කියලා තිබ්බොත් එහෙනම් අපිට ලියන්න පුළුවන් පළමු පදයේ ඍණ දෙවෙනි පදයේ වතාව පළමු පදයේ ධන දෙවෙනි පදයේ කියලා. මේ විදිහට ප්‍රකාශනයක් දෙනවා. එහෙනම් අපි මේක ලියනවා මේ විදිහට පළමු පදයේ වර්ගයක් ඍණ දෙවෙනි පදයේ වර්ගයක් කියලා. එහෙනම් අපි ලියනවා පළමු පදයේ ඍණ දෙවෙනි පදයේ වතාවක් පළමු පදයේ ධන දෙවෙනි පදයේ. මේ විදිහට අපිට සාධක සොයන්න පුළුවන්. හරි බලන්න පුතේ 11 වෙනි ගාන මේ කියන ලොතරැයිපත් 100ක් පමණ නිකුත් කළ ලොතරැයියකින් ලොතරැයිපත් 35ක් කාන්තාවන් විසින් මිලදීගෙන ඇති අතර ඉතිරිය පිරිමින් විසින් මිලදීගෙන ඇත. ඒ කියන්නේ පුතේ ලොතරැයිපත් 100ක් නිකුත් කරාට පස්සේ ඒකෙන් 35ක් කාන්තාවන් මිලදීගෙන තියෙනවා ඉතිරිය පිරිමින්. ඒ කියන්නේ ඉතිරිය කියලා කියන පුතේ ඉතුරු 65 මිලදීගෙන තියෙන පිරිමින්. හරි නේද? මම මේ ෆීමේල් කියන තමයි f අකුර දැම්මේ, මේල් කියන තමයි m අකුර දැම්මේ. දිනුම් ඇදීමේදී එක් ජයග්‍රාහකයෙකු පමණක් තෝරා ගන්නු ලබන්නේ නම් ජයග්‍රාහකයා පිරිමික වීමේ සම්භාවිතාව. හරි. එහෙමද පුතේ? දැන් අපි කිසියම් සම්භාවිතාවක් ලියන්න. ඒ නියදී අවකාශයට අයත් වන
මුළු ගණන තමයි පල්ලෙහාන් ලියන්නේ. ඊට පස්සේ උඩ ලියන්නේ අපිට අවශ්‍ය කිනාගේ අපිට අදාළ වෙන ගණන. හරිනේද? ඒ කියන්නේ පුතේ මේ ජයග්‍රාහකයා තෝරන්නේ ලොතරැයිපත් කීයකින්ද? ලොතරැයිපත් 100කින්. එහෙනම් මේ 100කින් ගත්තොත් මේ ලොතරැයිපත් 100කින් ගත්තොත් පිරිමියෙකු වෙන්න පුළුවන්. පිරිමියෙක් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පිරිමියෙක් කෙනෙක් ජයග්‍රහණය කරන්න පුළුවන් ලොතරැයිපත් කීයක් තියෙනවද? ලොතරැයිපත් 65ක් තියෙනවා පිරිමියෙක් කෙනෙක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඕක තමයි සම්භාවිත. දැන් මේ වගේ සම්භාවිතයක් තුනොත් එහෙම අපි මොකද කරන්නේ? මෙයා සරලම අනුපාතයෙන් ලියන්නේ. ඒ කියන්නේ අපිට මේක පහෙන් බෙදන්න පුළුවන්. 13 20යි කියලා. අපිට මේ විදිහට ලියන්න පුළුවන් සරලම අනුපාතයෙන්. හරි බලන්න පුතේ 12 වෙනි ගාන මේක කියන විසඳන්න කියලා x ධන 2 වතාවක් x ඍණ 1 සමානයි බිඳුවයි කියලා දීලා තියෙනවා. පොඩ්ඩක් හිතන්න පුතේ මේ වගේ ප්‍රකාශන දෙකක් තියෙනවා. මේ ප්‍රකාශන දෙකේ ගුණිතේ බිඳුවක් වෙන නම් උදාහරණයක් විදිහට හිතන්නකෝ AB කියලා දෙන්නෙක් බිඳුවක් වෙන්න ඕන කියලා. මේ x ධන 2 කියලා කියන්නේ A, x ඍණ 1 කියලා කියන්නේ B. එහෙනම් මොකද වෙන්න ඕන? A වලට පහ දැම්මොත් එහෙම අනිවාර්යෙන් B කීයක් වෙන්න ඕනද? B බිඳුවක් වෙන්න ඕන. මේ සම්පූර්ණ උත්තරේ බිඳුවක් වෙනවා. මොකද 5 සරක් බිඳුවයි. එහෙම නැත්නම් A බිඳුවක් කියලා මෙයාට මොකක් කර සංඛ්‍යාවක් වෙනවා. 5 හරි 6 හරි මොකක් කර සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් මේ දෙන්නගේ එක්කෙනෙක් බිඳුවක් වෙන්න බෑ. එහෙනම් මට ලියන්න පුළුවන් x ධන 2 සමානයි බිඳුව හෝ x ඍණ 1 සමානයි බිඳුව. x ධන 2 බිඳුවක් වෙන්නත් පුළුවන් x ධන 2 කියන මෙයාගේ බිඳුවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් x ඍණ 1 මෙයාගේ බිඳුවක් වෙන්නත් පුළුවන්. එහෙනම් x ට උත්තරයක් ගන්න ධන 2 හැපතර ගියොත් ඍණ 2ක් බවටපත් වෙනවා. මේ ඍණ 1 හැපතර ගියොත් ධන 1ක් බවටපත් වෙනවා. එතන මට මේ විදිහට උත්තර දෙකක් එනවා. x සමානයි ඍණ 2 x සමානයි ධන 1 කියලා උත්තර දෙකක් ගන්න පුළුවන් වෙනවා. බලන්න පුතේ 13 වෙනි ගාන මේක කියන පන්තියක සිසුන් විසින් පරීක්ෂණයකදී ලබාගත් ලකුණු ඇසුරෙන් පිළියෙල කර ඇති සංඛ්‍යාත ව්‍යාප්තිය පහක් දක්වේ. සංඛ්‍යාත ව්‍යාප්තියේ තොරතුරු භාවිතයෙන් දී ඇති අසම්පූර්ණ ජාල රේඛය සම්පූර්ණ කරන්න. ඒතර බිඳුවත් පහත් අතර තුන් දෙනෙක් ඉන්නවා. ඒක ලකුණු කරලා තියෙනවා මේ තියෙන පුතේ සිසුන් ගණන 1 2 3 4 5. හරි නේද? 3ට අදාළව මේ පන්ති පාන්තරේ ලකුණු කරලා තියෙනවා 3 කියනගේ. මේ 3 කියනගේ ලකුණු කරලා තියෙනවා. ඒගොල්ලෝ දීලාම තියෙනවා මේ ලකුණු කරලා තියෙනවා. ලකුණු කරලා තියෙනවා. 5ත් 10ත් අතර කීයද? 5ත් 10ත් අතර 10 දෙනෙක් ඉන්නවා. 5ත් 10ත් අතර 10 දෙනෙක්. එහෙනම් මම 10 කියන සීමාව ලකුණු කරනවා 10 තියෙන. 10 කියන සීමාව මේ තියෙන පුතේ. මේ 6 7 8 9 10. මේ තියෙන 10 කියන සීමාව. 10 කියන සීමාවට අදාළ මම මේ විදිහට ලකුණු කරනවා. හරි නේද? ලකුණු කරනවා. ඊට අමතරව මොකද කරන්න තියෙන්නේ? 10ත් 15ත් අතර මට දීලා නැහැ. 10ත් 20ත් අතර තියෙන. ඒ කියන්නේ 10ත් 20ත් අතර කියලා කියන්නේ පුතේ 10ත් 15ත් 15ත් 20ත් අතර. මෙන්න මේ පන්ති පාන්දර දෙකම නියෝජන විදිහට 10ක් ඉන්නවා සිසු. ඒ කියන්නේ අපිට මේ 10ත් 20ත් කියන ලකුණු අතර 10ක් ඉන්නවා කියලා කියන්නේ මෙන්න මේ පන්ති පාන්දර දෙකට කැඩුවොත් එහෙම පහ වෙන් කර ගන්න පුළුවන්. මෙයාට 5යි මෙයාට 5යි විදියට. ඒ හේතුව මේ පන්ති පාන්දර දෙකම තමයි සිසුන් ගණන 10ක් වෙන්නේ. එන එක පන්ති පාන්තරයක අපි සමසේ බෙදුවොත් 5යි කියලා දෙන්න වෙන් කරන්න පුළුවන්. එහෙනම් අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන් මෙයාගෙත් 5යි මෙයාගෙත් 5යි. දෙන්නගෙන් 5යි විදිහට නිරූපණය කරලා අපිට මේ විදිහට ජාල රේඛය සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. හරි නේද? බලන්න පුතේ 14 වෙනි ගාන රූපයේ AB මගින් ප්‍රදීපාගාරයක්ද P හා Q මගින් කුඩා බෝට්ටු දෙකක් මේ බෝට්ටු තියෙන පුතේ. B1 B2 කියලා ගන්නවා බෝට්ටු කියනවා. හරිද? මේ PQ කියලා කියන්නේ මොකද්ද? ප්‍රදීපාගාරයක්. just මේක කියන P බෝට්ටුවේ සිටින පුද්ගලයෙක්. මේ P බෝට්ටුවේ ඉන්න පුද්ගලයෙක් ගත්තොත් එහෙම අංශක 30ක ආරෝහණ කෝණයකින් ප්‍රදීපාගාරයේ මුදුනවන B නිරීක්ෂණය කරයි. ඒ කියන්නේ මෙතන ඉඳන් ඉන්න පුද්ගලෙක් ආරෝහණ කෝණයෙන් කියන්නේ මොකද පුතේ? දැන් මිනිස්සයාගේ ඇහැ මේ විදිහට ඉන්නවා නම් එයාගේ ඇස් මට්ටම මේ විදිහට නම් ඇස් මට්ටමේ ඉඳලා උඩ තියෙන දෙයක් නිරීක්ෂණය කරනවා අපි කියනවා ආරෝහණ කෝණයක් කියලා. ඇස් මට්ටමේ ඉඳලා පල්ලෙහා තියෙන දෙයක් නිරීක්ෂණය කරනවා නම් අපි ඒවට කියනවා අවරෝහණ කෝණයක් කියලා. එහෙනම් මෙයා මේ ඇස් මට්ටමේ ඉඳලා උඩ තියෙන දෙයක් නිරීක්ෂණය කරන්නේ උඩ තියෙන දේ තමයි මේ ප්‍රදීපාගාරයේ මුදුන. මේ ප්‍රදීපාගාරයේ මුදුන B නිරීක්ෂණය කරනවා මෙතන ඉඳන්. මෙතන ඉඳන් මෙන්න මේ B නිරීක්ෂණය කරනවා. මම මේ විදිහට රේඛාවක් ඇඳොත් Bට එහෙනම් මට නිරූපණය කරන්න පුළුවන් පුතේ මෙන්න මේ විදිහට ආරෝහණ කෝණය අංශක 30 කියන එක. හරි නේද? ඊට පස්සේ කියනවා B සිටින පුද්ගලයෙක් අංශක 20ක අවරෝහණ කෝණය. ඒ කියන්නේ පුතේ මේ B ඉන්න පුද්ගලයෙක් එයාගේ ඇස් මට්ටම ගත්තොත් මේ විදිහටම. ඇස් මට්ටම ගත්තොත් මේ විදිහට B ඉන්න පුද්ගලයෙක් අංශක 20ක අවරෝහණ කෝණයකින් Q බෝට්ටුව නිරීක්ෂණය කරනවා. එහෙනම් මෙන්න මේ Q බෝට්ටුව නිරීක්ෂණය කරනවා මම මේ විදිහට
Q ඉඳලා මම B ට රේඛාවක් ගහනවා. රේඛාවක් ගැහුවොත් පුතේ මෙන්න මෙයාගේ S මට්ටම B ඉන්න මිනිස්සෙගේ S මට්ටම මෙතන ඉඳන් මෙන්න මේ කෝණය තමයි ඔය අංශක 20ක් කියලා කියන්නේ. අංශක 20ක අවරෝහණ කෝණයක් කියලා කියන්නේ ඕක. ඕනනම් මට ඕක ඒකාන්තර කෝණ වලින් මට නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ Z කෝණ වලින්. මෙන්න මේක අංශක 20යි කියලා. හරි නේද? හේතුව ඒකාන්තර කෝණ වල. ඕනනම් මට මේ අංශක 30ත් ඒකාන්තර කෝණ වලින් මෙන්න මේ කෝණය අංශක 30යි කියලා මට නිරූපණය කරන්න පුළුවන්. හරි නේද? ඒතර මේක කියන්නේ මේ දී ඇති රූපේ මෙම තොරතුරු නිරූපණය කරන්න කියලා මේකේ තියෙන තොරතුරු ටික කෝණ ටික නිවැරදිව නිරූපණය කරනවට තමයි පුතේ මෙතනින් අපිට ලකුණු හම්බෙන්නේ. හරි බලන්න පුතේ 15 වෙනි ගාන මේක කියන A හා B න්‍යාස මේ විදිහට දීලා තියෙනවා. AB න්‍යාස යන කියලා කියනවා. AB න්‍යාසය කියලා කියන්නේ පුතේ A වැඩි කිරීම B න්‍යාසය කියන එක. එහෙනම් අපි ලියුවොත් මේ විදිහට A න්‍යාසය මේ විදිහට ලියනවා B න්‍යාසය. හරි නේද? මේ න්‍යාස දෙක අර්ථ දැක්වෙන්න නම් පුතේ මොකද වෙන්න ඕන? A න්‍යාසය ගත්තොත් A න්‍යාසෙ තීර ගන්න. තීර කියලා කියන්නේ මොනවද පුතේ? තීර කියලා කියන්නේ මේ පල්ලෙහාට තියෙන ඒවාට. හරිද? මේ පල්ලෙහාට තියෙන ඒවාට තමයි පුතේ තීර කියලා කියන්නේ. හරිද? පල්ලෙහාට තියෙන ඒවාට තමයි තීර කියලා කියන්නේ. පේලි කියලා කියන්නේ මෙන්න මේවට. හරිද? මේ කියන්නේ තීර. මේකට තමයි කියන්නේ පේලි කියලා. A න්‍යාසයේ තීර ගන්න B න්‍යාසයේ පේලි ගන්න සමාන වෙන්න ඕනේ. A න්‍යාසයේ තීර 1යි. තීර කීයක් තියෙනවද? තීර 1යි. B න්‍යාසයේ පේලි කීයක් තියෙනවද? B න්‍යාසයේ පේලි 1යි. එහෙනම් මේ න්‍යාසය අර්ථ දැක්වෙනවා. එහෙනම් මම මොකද කරන්නේ? දැන් මේ දෙක ಗುಣ කරන්න මම ඉස්සෙල්ලාම A න්‍යාසයේ පළවෙනි පේලිය ගන්නවා. A න්‍යාසයේ පළවෙනි පේලිය කියලානේ කවුද ඉන්නේ? ඍණ දෙකේ ඉන්නේ. මේ ඍණ දෙක වැඩි කරනවා. මොකද කරන්නේ? මේ ඍණ දෙක වැඩි කරනවා. මෙයාගේ තීර වලින්. එහෙනම් මේ ඍණ දෙක කියන සංඛ්‍යාව අරන් මම වැඩි කරනවා. ඍණ දෙක කියන සංඛ්‍යාව වැඩි කරනවා ඉස්සෙල්ලාම ඍණ එකෙන්. හරි නේද? පළවෙනි තීරෙන්. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි ඒ ඍණ දෙක කියන සංඛ්‍යාව. ඒ කියන්නේ තාම ඉවර නැහැ නේ පුතේ පළවෙනි පේලිය. මේ පළවෙනි පේලිය කියන සංඛ්‍යා පළවෙනි පේලිය අරගෙන මේකේ තීර ගණනින් වැඩි කරනවා. හරි නේද? තීර ගණනින් වැඩි කරනවා කියන්නේ ඒ කියන්නේ මේකේ තීර වල තියෙන සංඛ්‍යා වලින් වැඩි කරනවා. ඍණ දෙක ගත්තා ඍණ එකෙන් වැඩි කරා. ඊට පස්සේ ඍණ දෙක ගත්තා ආයි දෙකෙන් වැඩි කරා. ඊට පස්සේ පළවෙනි පේලිය ඉවරයි. දැන් දෙවෙනි පේලිය ගත්තා. දෙවෙනි පේලියේ ඉන්නේ කවුද? දෙක කියන සංඛ්‍යාව. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාගේ තීරවල තියෙන සංඛ්‍යා වලින් වැඩි කරනවා. තීරවල තියෙන පළවෙනි තීරියේ ඉන්නේ ඍණ 1. එහෙනම් දෙක වැඩි කරනවා ඍණ 1. ඊට පස්සේ දෙක ආයි අරගෙන මම දෙවෙනි තීරයේ ඉන්න දෙකෙන් වැඩි කරනවා. එතන මට උත්තරයක් ගන්න පුළුවන් මේ විදියට ඍණ 2 ඍණ 1කින් වැඩි කරාට පස්සේ ධන 2යි ඍණ 2 දෙකකින් වැඩි කරොත් ඍණ 4යි 2 ඍණ 1කින් වැඩි කරොත් ඍණ 2යි දෙවරක් 2 4යි. මට මේ විදියට උත්තරයක් ගන්න පුළුවන් AB න්‍යාසෙට. හරි පුතේ 16 වෙනි ගාන කියන L කේන්ද්‍රය වූ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන මේ විදිහට මේ කේන්ද්‍රය තියෙන්නේ මේ කියන LM රේඛාවටත් මේ LM කියන රේඛාවටත් LN කියන රේඛාවටත් සමදුරින් MN ඡාපයේ මත පිහිටන ලක්ෂ්‍ය හොයන්න අවශ්‍ය නිර්මාණ රේඛාවල දල සටහනක් අඳින්න කියලා කියනවා. මම මොකද කරන්නේ පුතේ? මීට අදාළව කෝණ සමච්ඡේදක නිර්මාණය කරා නම් හරි. එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේ L කියන ලක්ෂයේ කවකඩු තුල තියෙනවා. කවකඩු තුල තියලා පැන්සල පොඩ්ඩක් දික් කරනවා. දික් කරලා මේ විදිහට ඡාපයක් ගන්නවා. ඡාපයක් ගහලා කවකඩු තුල මෙතනින් තියෙනවා. කවකඩු තුල තියලා මම පැන්සල දික් කරනවා මෙන්න මේ තියෙන දුරට වඩා මෙන්න මේ දුරින් පොඩක් භාගයට වඩා වැඩි දුරක් මේ ගානට වගේ පොඩ්ඩක් වැඩි දුරක් දික් කරලා මේ පැත්තේ මේ විදිහට ඡාපයක් ගන්නවා ඒ දුරම වෙනස් කරන්නේ නැතුව මෙතන කවකඩු තුර තියලා මෙතන කවකඩු තුර තියලා ආයෙ මෙතන ඡාපයක් ගන්නවා ඊට පස්සේ ඡේදනයේ ලක්ෂ්‍ය තියෙනවනේ පුතේ මේ කැපෙන ලක්ෂ්‍ය තියෙන්නේ ඒ කැපෙන ලක්ෂයයි මෙන්න මේ ලක්ෂයයි යා කරනවා මේ විදිහට යා කරොත් මට මෙතනින් ගන්න පුළුවන් මෙන්න මෙතන ඡේදනය වෙනවා කිසියම් ලක්ෂයක් මෙන්න මෙතන ඡේදය වෙනවා කිසියම් ලක්ෂයක් මම x කියලා ගන්නම් මෙන්න මෙයා තමයි පුතේ මෙන්න මේ LM LN කියන රේඛාවලට සමදුරින් MN ඡාපයේ මත පිහිටන ලක්ෂය තමයි පුතේ මේ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ කෝණ සමච්ඡේදකෙන්. හරි බලන්න පුතේ 17 වෙනි ගාන මේක කියන උස සෙන්ටිමීටර් 7ක් වුණ ඍජු වෘත්ත සිලින්ඩරයක් ගත්තොත් එහෙම එයාගේ පරිමාව ඝන මීටර 88ක්ලු. හරිද? එතකොට අපෙන් අහන්නේ පතුලේ අරය මීටර වලින් ගණනය කරන්න කියලා උස සෙන්ටිමීටර 7යි. එහෙනම් අපි ලියුවොත් පුතේ පරිමාවට සූත්‍රය 5r වර්ගයේ h සමාන වෙනවා පරිමාව 5 කියලා කියන්නේ 7න් 22යි r කියලා කියන්නේ අරය r කියන එක අපි දන්නේ නැහැ අරය තමයි අහන්නේ මීටර වලින්. එහෙනම් මේ සියලුම ඒකක අපි නැත්තම් මේ සියලුම මේ පද වලට අපි මීටර වලින් ආදේශ කරා නම් අපිට උත්තරය අරයත් ගන්න පුළුවන් මීටර වලින්.
r වර්ගය ඒ කියන්නේ r වැඩි කිරීම r වැඩි කිරීම h කියලා කියන්නේ උස සෙන්ටිමීටර 7යි මීටර කරොත් මොකද කරන්නේ 7 cm බෙදලා ලියන්න. එතන මට මීටර විදිහට එනවා. කිසියම් උසක් දිගක් වෙන්න පුළුවන්. ඒක සෙන්ටිමීටර වලින් දීලා තියෙනවා නම් මීටර කරන්නේ කොහොමද? cm බෙදුණා හරි. පරිමාව දීලා තියෙනවා 88යි කියලා. එහෙනම් සුළු කරන්න මේ 7ට 7 සුළු කරන්න පුළුවන්. 4 7 2යි 4 7 2යි. ඊට පස්සේ r වර්ග කියන එක නා උක්ත කරන්න. මොකද කරන්නේ මම මේ 100 මේ පැත්තේ සමාන ලකුණෙන් උඩට යනවා 22 මේ සමාන ලකුණෙන් එහා පැත්තට යද්දි පල්ලෙහාට යනවා මේ විදිහට 88 වැඩි කිරීම 100 උඩට යනවා 22 මේ 88 පල්ලෙහාට යනවා එහෙම කරන්නේ අපි බෙදීම් වැඩි කිරීම පද තිබ්බොත් විතරයි බෙදීම් වැඩි කිරීම පද විතරක් තියෙනවා නම් මේ විදිහට සමාන ලකුණෙන් දෙපැත්තේ අපි මොකද කරන්නේ එක සමාන ලකුණේ එක පැත්තක තියෙන සංඛ්‍යා අනිත් පැත්තට යද්දි උඩ තියෙන සංඛ්‍යා පහළට යනවා පහළ තියෙන සංඛ්‍යාව උඩට යනවා මේ පල්ලෙහා තිබ්බේ 100 උඩට ගියා 22 උඩ තිබ්බේ එයා යටට ගියා. සුළු කරන්න 22ට 22 1යි 88ට 22 4යි. එහෙනම් r වර්ග සමානයි 400. එහෙනම් මම මොකද කරන්න පුතේ r වර්ග නෙමේ මට ඕන උත්තරේට r ඕන දම් දෙපැත්තෙම වර්ගමූල ගන්නවා. එහෙනම් වර්ගමූල ගත්තොත් එහෙනම් r වලට මට උත්තරයක් එනවා මීටර 20යි කියලා. 18 වෙනි ගාන දී ඇති රූපේ AE සරල රේඛා ඛණ්ඩයේ D මත ලක්ෂ්‍ය පිහිටා තියෙනවා කියලා කියනවා. ABCD සමාන්තර රාශිය වර්ගඵලය වර්ග සෙන්ටිමීටර එකක්ලු ABCD කියන සමාන්තර රාශිය වර්ගඵලය වර්ග සෙන්ටිමීටර එකක් නම් තොරතුරු ඇසුරින් ACE ත්‍රිකෝණය මෙන්න මේ ACE ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න කියලා කියනවා. පුතේ බලන්න මේ විදිහට ඇන්දොත් ABCD කියන සමාන්තර රාශිය බලන්න මේ විකර්ණයෙන් පුතේ මෙයාගේ වර්ගඵලය සමච්ඡේදන වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විතර ගත්තොත් මේ AC විකර්ණය මගින් මෙන්න මේ විදිහට මෙයාගේ වර්ගඵල සමාන කොටස් දෙකකට බෙදීමක් සිද්ධ වෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් ACD කියන ත්‍රිකෝණය. ACD කියන ත්‍රිකෝණය ගත්තොත් එහෙම එයාගේ වර්ගඵලය ලියන්න පුළුවන්. එයාගේ වර්ගඵලය ලියන්න පුළුවන් භාගයයි වර්ග සෙන්ටිමීටර. මේ ABC කියන ත්‍රිකෝණය ලියුවොත් එහෙම එයාගේත් මට වර්ගඵලය ලියන්න පුළුවන් කීයයි කියලාද භාගයයි වර්ග සෙන්ටිමීටර. ඒකට හේතුව තමයි පුතේ මේ විකර්ණ වගේ වර්ගඵල සමච්ඡේදන වීමක් සිද්ධ වෙන නිසා. ඊට පස්සේ මේ BD EC කියන සමාන්තර රාශිය ගත්තොත් උදේ මෙන්න මේ විකර්ණය මගින් CD විකර්ණය මගින් මෙයාගේ වර්ගඵලය මේ විදිහට සමච්ඡේදනය වීමක් සිද්ධ වෙනවා. මේ විදිහට වර්ගඵල සමච්ඡේදනය වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ BCD කියන ත්‍රිකෝණය ගත්තොත් එයාගේ වර්ගඵලයේ භාගය සෙන්ටිමීටර. මොකද ඒකත් අර විදිහටම අපිට ගන්න පුළුවන් මොකද වර්ගඵල සමච්ඡේදනය වෙන නිසා. එහෙනම් මේ කොටසත් භාගයයි වර්ග සෙන්ටිමීටර. එතකොට අපෙන් අහන්නේ ACE කියන ත්‍රිකෝණේ මේ විදිහට අපි යනදොත් ACE ත්‍රිකෝණය AC ත්‍රිකෝණය ගත්තොත් පුතේ කොටස් දෙකයි මොකද්ද ACD කියන ත්‍රිකෝණයයි EDC කියන ත්‍රිකෝණයයි ACD කියන ත්‍රිකෝණය මං හෙව්වා මේ කොටස භාගයයි වර්ග සෙන්ටිමීටර මේ කොටසත් දැන් මං හෙව්වා යත් භාගයයි වර්ග සෙන්ටිමීටර ඒක නිසා මට උත්තරයක් ගන්න පුළුවන් ලේසියෙන්ම මේ දෙක එකතුව එහෙනම් මට ලියන්න පුළුවන් ACE ත්‍රිකෝණ වර්ගඵලයේ මේ දෙක එකතුව කියලා කියන්නේ 1යි වර්ග සෙන්ටිමීටර කියලා මට මේ විදිහට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. හරි බලන්න පුතේ 19 වෙනි ගාන මේ කියන රූපේ A හා B ලක්ෂ හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න කියලා අපෙන් අහුවනම් අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මොකද්ද පුතේ? y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂයේ y කණ්ඩාංකය y කණ්ඩාංකය කීයේ 3යි. එහෙනම් අපිට අන්තක්ඛණ්ඩය 3යි කියලා ගන්න පුළුවන්. හැබැයි අපෙන් අහන්නේ අනුක්‍රමණය කියලා කියන්නේ මොකද්ද පුතේ? y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස අපිට මේ අනුක්‍රමණය ගණනය කරද්දී අනිවාර්යයෙන්ම කණ්ඩාංක දෙකක් දැනගෙන ඉන්න ඕන. එහෙනම් අපි කණ්ඩාංක දෙකක් දන්නවා මම ගන්නවා මේ විදියට A ලක්ෂයයි B ලක්ෂයයි කියන ලක්ෂ දෙක මම ඉස්සෙල්ලාම ගන්නවා B ලක්ෂය මුලින්ම ගන්නවා B ලක්ෂයේ මුලින්ම ගත්තොත් එයාගේ y කණ්ඩාංකෙ 0යි ඊට පස්සේ මම ගන්න A ලක්ෂයේ y කණ්ඩාංකෙ 3යි මම උදේ කලින් මුලින්ම ගත්තේ B ලක්ෂණය ඒක නිසා දැන් මම B ලක්ෂයට අදාළව x කණ්ඩාංකයක් දියන්න වෙනවා x කණ්ඩාංකේ කවුද 2යි ඊට පස්සේ ලියන්න වෙන්නේ A ලක්ෂයට අදාළව x කණ්ඩාංකෙ 0යි එහෙනම් මම ගණනය කරොත් අනුක්‍රමණය 0.3ක් අඩු කරලා ඍණ 3යි 2න් 0ක් අඩු කරොත් 2යි එහෙනම් ඍණ 3 බෙදීම 2යි කියලා මට මේ විදිහට අනුක්‍රමණය ලියන්න පුළුවන් වෙනවා ඒතරෝදී මම සාකච්ඡා කරේ 2017 සාමාන්‍ය පෙළ විභාගයේදී කෙටි ප්‍රශ්න සියල්ලම කතා කරා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ ඇතුළත් කරන්න මේ වගේම නැවත අනිවාර්ය වීඩියෝ එකකින් හමුවෙන ඔයගොල්ලෝ උත්තරම සමුගන්නවා
ස්තුතියි.